ඊට පස්සේ මේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායම ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද? එදා කරපු පාඩමේ මොන හරි ප්‍රශ්න තියෙනවද? නැත්නම් ඔක්කොම ප්‍රශ්නද? උටක් කියන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපි වෙන පාඩමකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකයි. ප්‍රශ්න නැද්ද? එහෙනම් ප්‍රශ්න නැහැ කියලා හිතාන පටන් ගමුනේ. ඒ පාඩම පැහැදිලි. එතකොට ඒකෙන් මම ටියුට් එකක් දුන්නා. ඒක හම්බුණාද? උපේක්ෂා වක්‍ර විග්‍රහය ගැන ටියුට් එකක් හම්බුණාද? ප්‍රශ්න 8ක් 9ක් මං දීලා තිබ්බා. ඒක හම්බුනේ නැද්ද දන්නේ නැහැ. ඔයාලා ක්ලාස් රූම් එකේ තියෙනවද දන්න තිබ්බද ඒක? උපේක්ෂා වක්‍ර විග්‍රහය පිළිබඳ අභ්‍යාසයක් තිබ්බනේ. ඒක ලියන්න. ඔයාලා ලියලා එවනවා හොඳයි ඒක. කමක් නැහැ. ලියන්නකො අඩු ගානේ. එව්වේ නැතත් කමක් නැහැ. පහුගිය ප්‍රශ්න පත්‍රات අරන් බලන්න. ඒවත් ලියන්න පුළුවන්ද කියලා. එහෙනම් ප්‍රශ්නිකුත් නැත්තම් මේ පාඩම තේරුණා කියලා හිතලා උපේක්ෂා වක්‍ර විශ්ලේෂණයෙන් පස්සේ ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය ගැන මම මේ දීපු ටියුට් එකේ තියෙන ටික කියවා ගන්න. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න අහලා නෑනේ මෙච්චර කල්. අහන්නෙත් නෑ. ඒකින්ද උපේක්ෂා වක්‍ර වලින් අපි මේ පාඩම අවසන් කරනවා. අද තියෙන්නේ නිෂ්පාදන න්‍යාය හා පිරිවැය න්‍යාය. ඒක ටිකක් ගැටලුවක් වෙන්නේ නෑ. මොකද ඔයාලා දැනට කරලා තියෙනවානේ උපේක්ෂා වක්‍ර විග්‍රහය. එහෙම නැත්නම් පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායයන් කරලා තියෙන හින්දා ඒකට සමගාමීවම යන හින්දා මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. අපි මේක ටිකක් වේගින් කරන්නත් පුළුවන් වෙයි. කෝඩ් එක දිලිසෙනවද නැහැ නේද? හරි. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායදී අපි ඉගෙන ගත්තා පාරිභෝගිකයා කටයුතු කරන්නේ මොකක් පදනම් කරගෙන? පාරිභෝගිකයා හැසිරෙන්නේ මොනවා පදනම් කරගෙන? පාරිභෝගිකයාගේ තෘප්තිය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි පාරිභෝගිකයා හැසිරෙන්නේ. එතකොට එහෙමනම් නිෂ්පාදකයා හැසිරෙන්නේ මොනවා පදනම් කරගෙන? නිෂ්පාදකයා හැසිරෙන්නේ ලාභය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන්. ප්‍රොෆිට් එක. ලාභය උපරිම කර ගැනීම. පේනවද? මටත් පේන්නේ නැහැ. අන්තිමෙන් තමයි ලියන්නේ නේ. හරි කමක් නැහැ. ලාභය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. නිෂ්පාදකයා ලාභය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. පාරිභෝගිකයා උපයෝගීතාවය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. එහෙම නැත්නම් තෘප්තිය උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන්. ඒක අපි කතා කරන්න යන්නේ අද නිෂ්පාදකයාගේ හැසිරීම පිළිබඳ න්‍යායයන් වලදී. මොකක්ද නිෂ්පාදනයක් කියලා කියන්නේ? මොකක්ද නිෂ්පාදනයක් කියලා කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් වුණාට ඉතින් කිව්වට මට පේන්නේ නැහනේ. මේ මේක ලියන්න ගියොත් විනාඩි 10ක් විතරයි. නේද? මම ඔක්කොමලා ජොයින් වුණාද කියලා බල බල හිටියේ. දැන් ගොඩක් අය එකතු වෙලා අපි එහෙනම් නිෂ්පාදන න්‍යාය කියන්නේ මොකක්ද කියලා කරමු. නිෂ්පාදන සම්පත්. අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගත්ත නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන දේ. මෙන්න මේ නිෂ්පාදන සම්පත් එහෙම නැත්නම් මේ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදන ක්‍රියාවලියක් තුලින් නිමවුමක් ලබා ගැනීම තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔයාලා කම්පියුටරේ වැඩ කරනකොට ඒකෙන් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක්. මොනවද? data input කරනවා. data input කරලා ඊට පස්සේ අර processor එකක් තියෙනවානේ. මේකේ process වෙනවා. ක්‍රියාවලියකට ලක් වෙනවා. අවසානයේ එන්නේ මොනවද? තොරතුරු information. නේද? එහෙනම් මේකම තමයි නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා කියන්නේ. අමුද්‍රව්‍ය යොදාගෙන යම්කිසි ක්‍රියාවලියකට පත් කරලා ඊට පස්සේ ලැබෙන්නේ නිමැවුම.
ඒක නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ මෙන්න මේ process එක. අමුද්‍රව්‍ය නිමැවුම බවට පත් කරන ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කියලා කියන්නේ. එහෙමනම් මේ නිෂ්පාදන ඔයාලට මේ ටියුට් එක හම්බ වෙලා නේද තියෙන්නේ? ඒක හම්බ වෙලා ඇති කියලා මං හිතනවා තිබ්බනේ. එවැනි නිෂ්පාදන ක්‍රියාවලියක යෙදෙන නිෂ්පාදකීන්ගේ අරමුණු ගොඩක් තියෙන්න පුළුවන්. එකක් තමයි ලාභ උපරිම කිරීම. මේක තමයි ප්‍රධානම. ලාභ උපරිම කිරීම. තව එකක් මොනවාද? ලාභය උපරිම කර ගැනීම එක අරමුණක්. තව එකක් මොනවද වෙන්නේ? ඕන විකුණුම් උපරිම කිරීම. ඒකත් අරමුණක් වෙන්න පුළුවන්. විකුණුම් උපරිම කිරීම. තව කීර්ති නාමය පවත්වාගෙන යාම. කීර්ති නාමය පවත්වාගෙන යාම. තව මොනවද තියෙන්නේ? මේ වගේ ප්‍රධාන වශයෙන් මේ වගේ කරුණු කීපයක් තියෙනවා ඕනෑම නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යාමේ අරමුණු හැටියට. දැන් අපි බලමු උදාහරණයක් කරන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. අපි ඇඟලුම් කම්හලක නිෂ්පාදන ක්‍රියාවලිය බලමුකෝ. ඔයාලට තියෙනව නේද මේක? එතන තියෙනවා යෙදවුම්. මට ඔක්කොම ලියන්න ඕනේ නැහැ. යෙදවුම් තියෙනවා. ඊට පස්සේ පරිවර්තන ක්‍රියාවලිය අර කම්පියුටර් එකේ වෙච්ච දේ. පරිවර්තන ක්‍රියාවලිය ඊට පස්සේ නිමැවුම්. මේක තමයි ඇඟලුම් කම්හලක වෙන්නේ. යෙදවුම් මොනවද? යොදවන්නේ මොනවද ඇඟලුම් කම්හලක්? අමුද්‍රව්‍ය තියෙනවා. අමුද්‍රව්‍ය. ඒ කියන්නේ නූල්, බොත්තම් ඔය වගේ ඒවා. නේ? රෙදි. ඒවා තමයි අමුද්‍රව්‍ය. තව මොනවද? යන්ත්‍ර ඕකේ තියෙනවා. යන්ත්‍ර සූත්‍ර ශ්‍රමය මේක පුහුණු වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් අමුද්‍රව්‍ය යොදා ගන්නවා අපි යෙදවුම් හැටියට ඇඟලුම් කම්හලක අපි හිතමු ඇඟලුම් කමිස හරි පරිසං හරි කියලා ඇඟලුම් කම්හලක නිෂ්පාදන ක්‍රියාවලියදී. දැන් මෙතන පරිවර්තන ක්‍රියාවලියදී මොකද්ද වෙන්නේ? පරිවර්තන ක්‍රියාවලියදී මොකද්ද වෙන්නේ? යෙදවුම් හැටියට නූල් තියෙනවා, බොත්තම් තියෙනවා, වුණා රෙදි තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. මෙතෙන්දි මොනවද කරන්නේ? රෙදි කැපීම කරන්න ඕනේ. මැසීම කරන්න ඕනේ. බොත්තම් ඇල්ලීම කරන්න ඕනේ. තව මේ වගේ ක්‍රියාවලි ගොඩක් තියෙනවා ඇඟලුම් කම්හලකදී නම් කරන්න. මේ ක්‍රියාවලිය කරලා දැන් අවසානයේදී එන්නේ මොනවද? කමිස පලිසම් මේ වගේ ඒවා තමයි නිමැවුම හැටියට එන්නේ. එතකොට ඇඟලුම් කම්හලක නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයි. අමුද්‍රව්‍ය යොදාගෙන කිසියම් සැකසීමක් කරලා අවසානයේදී නිමැවුමක් බවට පරිවර්තනය කරනවා. ඕක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් අපි මේ පාඩම පටන් ගන්න යන්නේ හිමීහිට හොඳට අහගෙන ඉන්න අර ඊසරි පාඩම වගේ ටිකක් අගට යනකොට චුටි න්‍යායන් එනකොට නැත්තම් අමාරුයි. ඉතින් හොඳටම අහගන්න මේ පොඩි දේවල් වුණත් කමක් නැහැ. පස්සේ ඔක්කොමලා දැන් ඉන්නවා නේද? right. දැන් මෙන්න මේ අමුද්‍රව්‍ය තමයි ප්‍රශ්නේ හිටියේ. අමුද්‍රව්‍ය අපි මේ යොදා ගන්න අමුද්‍රව්‍ය ಜಾති දෙකක් තියෙනවා. මොනවද? ස්ථාවර යෙදවුම් අනිත් එක තමයි විචල්්‍ය යෙදවුම්. හරිද? එහෙනම් අමුද්‍රව්‍ය කියන්නේ යෙදවුම් කියන එක තමයි යොදවා ගන්න දේවල්නේ. අමුද්‍රව්‍ය කියන්නේ යෙදවුම්. දැන් ස්ථාවර යෙදවුම් තියෙනවා, විචල්්‍ය යෙදවුම් තියෙනවා. මේ ඇඟලුම් කම්හලක නිමැවුම් ක්‍රියාවලිය කරද්දී ස්ථාවර යෙදවුම් කියන්නේ මොනවද? යන්ත්‍ර සූත්‍ර
ඊට පස්සේ ගොඩ නැගිලි මේ වගේ කොට විචල්්‍ය යෙදවුම් කියලා කියන්නේ ශ්‍රමය තව මොනවද තව එකක් කියන්න කවුරු මොනවද ශ්‍රමය තව මෙවලම් ඔකේ තියෙනවා මෙවලම් වගේ හරි ඒ කියන්නේ කෙටි පොඩි මෙවලම් අපි යොදා ගන්නවා විචල්්‍ය යෙදවුම් හැටියට 70 ඉදි කටු වගේ දැන් එහෙනම් ස්ථාවර යෙදවුම් තියෙනවා විචල්්‍ය යෙදවුම් තියෙනවා මොකේකද නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදා ගන්නා යෙදවුම් වර්ග දෙකයි ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් කියලා. ඊට පස්සේ නිෂ්පාදන කාලය මේවා මේ දන්න දේවල් චූට්ටියක් කළා එකපාරට ඉතින් අර යන්න බෑනේ නොදන්නාම දේවල් වලට අර පොඩි දේවල් ටිකක් දැනගෙන දන්න දේවල් ටික කියලා දෙනකොට නිින්දයයි දන්නේ. ඊට පස්සේ ආය හැරලා පස්සේ බලන්න බැරිය නේද? නිෂ්පාදන කාලය කොටස් දෙකක් තියෙනවා. එකක් කෙටි කාලය, දෙක තමයි දිගු කාලය. හරිද? කෙටි කාලය කියලා කියන්නේ කෙටි කාලය කියලා කියපුවාම සමහර ළමයි ඉරි ගහනවා අවුරුද්දකට අඩු කියන කොටත් ඉරි ගහලා තියෙනවා. අවුරුද්දකට අඩු. කෙටි කාලයද? කෙටි කාලය කියලා කියන්නේ අවුරුද්දකට අඩු කියන එක වගේද? එහෙම නැත්නම් මාස 6කට අඩු. කියන එක. එහෙම නැත්නම් අවුරුදු 2කට අඩු. මේක A මේක B මේක C. මම අහන්නේ කෙටි කාලයේදී කියලා කියන්නේ මේ Aද Bද Cද? අවුරුද්දකට අඩු, මාස 6කට අඩු, අවුරුදු දෙකකට වඩා අඩු. A B C කියලා කියනවා. මේකෙන් කෝකද හරි කියලා හිතන්න. හා? කෙටි කාලය කියලා කියන්නේ කෝකද? මොනවද කියන්නේ ඔයාලා පේන්නේ නැහැ කියනවද? හරි ඔයාලා උත්තරයක් දෙනවනේ හොඳයි ඈ කෝකද දැන් කියන්නකෝ බලන්න උත්තරේ Aද Bද Cද ප්‍රශ්න අහන විදිය හරි වෙනස් ඉතින් මේක Aද Bද Cද අහන්න වෙන්නේ කවුද කියන්නේ ඔක්කොමලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී කෙටි කාලය කියලා කියන්නේ අවුරුද්දකට අඩුවෙන් සිදුවන ක්‍රියාවලිය මාස 6කට වඩා අඩු කාලය අවුරුදු දෙකකට වඩා අඩු කාලය ඇහි යන්නේ පොඩි දෙයක් නේ අහුවේ නේද කියනවා ඒවාලා දන්න කට්ටිය ඉන්නවා ගොඩක් හරි හැබැයි අර අන්තිමට යනකොටත් උත්තර දෙන්න ඕනේ ඔය වගේ දැන් වගේම අවසාන වෙනකොටත් උත්තර දෙන්න ඕනේ හැබැයි දැන් ඒව හොඳට අහගෙන හිටියොත් තමයි අන්තිමටවත් උත්තර එකක්වත් නෙමෙයි උත්තර දීපු නැති අය එකඟයිද ඔව් එකක්වත් නෙමෙයි මෙහෙම කාලයක් හංගවන්න බෑ හැබැයි එහෙම නොකි එකක්වත් නෙමෙයි කියලා දැන් කිව්වට සමහර අය ලියන් දීපුවම ඕකත් ලියන අවුරුද්දකට වඩා අඩු කියලා ඒ කියන්නේ ඒ වෙලාවට අමතක වෙලාවත් දන්න එහෙනම් කෙටි කාලය කියලා කියන්නේ මොනවද අපි දැන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා මෙච්චර හිමින් කරන්නේ නොකරපු අය ඉන්නවා කියලා හිතලා නැත්නම් මම දන්නවා මේවා එහෙම කරන්න ඕනේ නැහැ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවා විචල්්‍ය සාධක ඒ කියන්නේ මෙතන අපි ඉස්සලා කිව්වේ විචල්්‍ය යෙදවුම් ස්ථාවර යෙදවුම් කියලා ඒකම තමයි මේ ස්ථාවර සාධක එහෙනම් මේකට අපි ගත්තේ ගොඩනැගිලි මේකට ගත්තේ ශ්‍රමය කියලා හිතන්නකෝ කොහොමද ගත්තේ විචල්්‍ය සාධක හා ස්ථාවර සාධක එතකොට කෙටි කාලය කියලා කියන්නේ මොකද්ද මේ තියෙන්නේ ගොඩනැගිල්ල කියලා හිතන්න මේකේ නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යනවා කට්ටිය එකතු වෙලා මේකට ශ්‍රමිකයෝ එකතු කරනවා නිෂ්පාදනය වැඩි කරන ශ්‍රමිකයෝ එකතු කරනවා එහෙනම් මේ තියෙන්නේ ගොඩනැගිලි ස්ථාවර සාධකය මේ ඇතුලේ එකතු කරේ අපි ශ්‍රමය විතරක්ම නෙවෙයි ඕනම විචල්්‍ය සාධකය වන ශ්‍රමය එහෙනම් ශ්‍රමය වැඩි කරනකොට නිෂ්පාදනය වැඩි වෙනවා
ඒ කියන්නේ විචල්්‍ය සාධකයේ වැඩි කරනකොට ස්ථාවර සාධකයේ වෙනස් නොකර නිෂ්පාදනය වැඩි වෙනවා. මෙහෙම ගිහිල්ලා යම්කිසි දවසක් එනවා ගොඩනැගිල්ල විශාල නොකර ශ්‍රමිකයෝ විතරක් යොදවලා නිෂ්පාදනය වැඩි කරන්න බෑ ඉඩ නැහැ. ඒ කියලා කියන්නේ ස්ථාවර සාධකයේ ප්‍රමාණවත් නැහැ. අන්න එදා දක්වා කාලය. ඒ කියන්නේ ස්ථාවර සාධකයේ වෙනස් නොකර විචල්්‍ය සාධකයේ පමණක් වෙනස් කරමින් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්න පුළුවන් තාකල් දක්වා කාලය අපි කියනවා කෙටි කාලය කියලා. ඒක නිෂ්පාදනයට වෙනස් වෙනවා. එහෙනම් කෙටි කාලය කියලා කියන්නේ ස්ථාවර සාධකයේ වෙනස් නොකර විචල්්‍ය සාධකයේ පමණක් වෙනස් කරමින් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදිය හැකි කාලය කෙටි කාලය. එහෙනම් දිගු කාලය කියලා කියන්නේ එහෙනම් එතකොට තව එකක් මේ කෙටි කාලයේදී නිෂ්පාදනයේ සාධක වර්ග දෙකක් තියෙනවා. එකක් ස්ථාවර සාධක, දෙවෙනි එක තමයි විචල්්‍ය සාධක. කෙටි කාලයේදී පෙවුන නැද්ද? කමක් නැහැ. දන්නවනේ. දෙකක් තියෙනවා ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියලා. ඒක ලියන්න. ස්ථාවර සාධක, විචල්්‍ය සාධක. කෙටි කාලේ. මේ ස්ථාවර සාධකය ස්ථාවරව තිබිලා විචල්්‍ය සාධකය පමණක් වෙනස් කරන්න පුළුවන් කාලය තමයි ගන්න තාක්කල් කාලය අපි කෙටි කාලය. දිගු කාලය කියලා කියන්නේ එහෙනම් දිගු කාලය කියලා කියන්නේ මේ සියලු සාධක වෙනස් කරලා නිෂ්පාදන කටයුතු කරගෙන යන්න පුළුවන් කාලය. ස්ථාවර සාධකය වෙනස් කරමින් එහෙනම් ගොඩනැගිල්ලත් විශාල කරලා තවත් සේවකයෝ එකතු කරලා අපිට නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන් තාක්ෂණයක් වෙනස් කරලා තාක්ෂණය නැහැ කියලා හිතමුකෝ. කාලය තමයි අපි දිගු කාලය කියලා කියන්නේ. දැන් මම අහන ප්‍රශ්නයක්. දිගු කාලයේදී සාධක වර්ග කීයක් තියෙනවද? කෙටි කාලයේදී ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියලා දෙකක් තිබ්බා. දිගු කාලයේදී සාධක වර්ග කීයද? 1ද 2ද 3ද 4ද? දිගු කාලයේදී සාධක වර්ග කීයක් තියෙනවද? පොඩි ප්‍රශ්න අහන්නේ ලොකු අහලා. right. ලොකු අහලා උත්තර දෙන්න බෑනේ. එකයි. ඒ මොකද්ද? සියලුම සාධක විචල්්‍ය සාධක. මොකද මේ ගොඩනැගිල්ලත් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් දිගු කාලයේදී පවතින එක සාධක වර්ගයයි ඒ තමයි විචල්්‍ය සාධක. විචල්්‍ය සාධක. තවත් දැන් අපි තව ඕනනම් තියෙනවා ඉතා දිගු කාලය කියලා. ඒ ගොඩාක්ම තාම පොත්පත්වලත් නැද්ද මන්දා. ඉතා දිගු කාලය කියලා කියන්නේ මේ දෙකට අමතරව තාක්ෂණයත් වෙනස් කරනවා. තාක්ෂණයත් වෙනස් කරමින් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන කාලය ඉතා දිගු කාලය කියලා කියනවා සමහර ආර්ථික විද්‍යාඥයින්. ඔයාලා මේ දෙක දැනට දැනගත්තාම හරිද? එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා නිෂ්පාදන ක්‍රියාවලියේදී කාලය කෙටි කාලය සහ දිගු කාලය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මේ වගේ ශ්‍රිත වලට තමයි ගන්න හදන්නේ කෙටි කාලය සහ දිගු කාලය කියන එක. හරිද? ඒ ටිකද ඔයාලගේ ටිකුට් එකේ තියෙන විදිහට යන්නත් එහම. මොකද මෙතන ඉඳන් කරනවා වගේ නෙමෙයිනේ. මෙතන ඉඳන් නම් ටියුට් එක තියෙනවම කරන්න කියලා එකක් නැහැ. නමුත් දැන් මේක ඔයාලා ගාව තියෙන එකකින්ද ඒකට අපි කරමු. හරි. නිෂ්පාදන ශ්‍රිත. නිෂ්පාදන ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන්නේ? දැන් අපි දැන් හිමීටින් හොඳට අහගන්න වෙනවා. දැන් පාඩම ශ්‍රිත කියනකොට දන්නවනේ ඊට පස්සේ පස්සේ ඔයාලා මොනවා හරි කියනවා මොකක්ද කියලා බලන්නත් එපා නේ. පේන්නේ නැහැ බුදේ මේ පොඩි අකුරු මේ උත්තරේ දුන්නේ. හරි. නිෂ්පාදන ශ්‍රිත. දැන් අහගන්න. ශ්‍රිතයක් කියන්නේ මොකද්ද? දැන් කීප දවසක් කියලා දුන්නා. ශ්‍රිතය කියලා කියන්නේ කිසියම් ස්වායත්ත විචල්්‍ය එකක් හෝ කීපයක් පරායත්ත විචල්්‍යයක් සමග දක්වන්නා වූ
ශ්‍රිතීය සම්බන්ධතාවය තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. හරිද? අපි ඉල්ලුම් ශ්‍රිතය ගොඩ නැගුව මතක ඇති. මොනවද ස්වායත්ත විචල්්‍ය ඉල්ලුම් ශ්‍රිතයට ගොඩක් තිබ්බා. එම භාණ්ඩයේ මිල, අනිකුත් භාණ්ඩවල මිල, ආදේශන ආදායම, රුචිය, කාලගුණය, දේශගුණය ආදී වශයෙන් ස්වාභාවික විචල්යන් ගොඩක් තිබ්බා. ඒකට අනුව පරායත්ත විචල්්‍ය වල ඉල්ලුම බලපාන්නා වූ සම්බන්ධතාවය තමයි අපි ලිව්වේ D function of price Pn y t ඔය ආදී වශයෙන් කොහොම ලිව්වේ. ඒක මතකයි. ඊට පස්සේ උපයෝගීතා ශ්‍රිතක් ලිව්ව මතකද දන්නේ. මුළු උපයෝගීතාවය, ආන්තික උපයෝගීතාවය එදා කරපු පාඩම. ඒ විදිහට ලිව්වා. එහෙනම් ශ්‍රිතයක් කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය අතර පවත්නා වූ සම්බන්ධතාවය දක්වන ගණිතමය ස්වරූපයක්. එහෙමනම් නිෂ්පාදන ශ්‍රිත කියලා කියන්නේ නිෂ්පාදනයට බලපාන්නා වූ ස්වායත්ත විචල්්‍ය සහ නිෂ්පාදනය අතර විචල්්‍යයන් සහ නිෂ්පාදනය කියන පරායත්ත විචල්්‍ය අතර පවත්නා වූ සම්බන්ධතාවය දක්වන ශ්‍රිතයක්. හරිද? උපයෝගීතා ශ්‍රිත කීවේ උපයෝගීතාවය සහ උපයෝගීතාවයට බලපාන්නා වූ සාධක පරිභෝජනය කරන භාණ්ඩ ඒකක ප්‍රමාණය අපි ගත්තා. ඒක මත. එහෙනම් නිෂ්පාදන ශ්‍රිත කියලා කියන්නේ නිෂ්පාදනයට P මේක මොකක් කියලාද නැන්ති Q කියලා නේද? කමක් නැහැ P ගත්තත් ප්‍රොඩක්ෂන් කියන්නේ. එහෙනම් නිෂ්පාදන ප්‍රමාණය Q නිෂ්පාදනය කියන එක මොකක් මතද රඳා පවතින්නේ? ප්‍රොඩක්ෂන් එක රඳා පවතින්නේ මොනවා මතද? නිෂ්පාදන සාධක මත. නිෂ්පාදන K L P ඔය ආදී වශයෙන් අපි අර කියපුවා. ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසාය, භූමිය. දැන් ඒ කියන සාධක මත තමයි නිෂ්පාදනය රඳා පවතින්නේ. එහෙනම් නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ මොකද්ද? නිෂ්පාදන ප්‍රමාණයට බලපාන්නා වූ නිෂ්පාදන සාධක දක්වම ස්වායත්ත විචල්්‍යයන් ලෙස දක්වමින් ගොඩනගන ලද ගණිතමය සම්බන්ධතාවය තමයි කෙටියෙන්ම නිෂ්පාදන ශ්‍රිතයක් කියලා කියන්නේ. මේ නිෂ්පාදන ශ්‍රිතය කොටස් දෙකක් තියෙනවා. නිෂ්පාදන ශ්‍රිතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය, දෙක දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. ප්‍රශ්නේ මේ වැස්සෙන්නේ. හරි. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකද්ද? දැන් කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේදී මොකද උනේ? කෙටි කාලීන නිෂ්පාදනයේදී අපි කෙටි කාලීන කියලා කිව්වේ ස්ථාවර සාධක වෙනස් නොකර විචල්්‍ය සාධක පමණක් වෙනස් කරමින් නිෂ්පාදනයේ ක්‍රියාවලිය කරගෙන යන කාලය කෙටි කාලය. එහෙමනේ කිව්වේ. එහෙමනම් අපි බලමු කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය අපි හිතමු මෙතෙන්දී නිෂ්පාදන සාධක හැටියට ගන්නේ නිෂ්පාදන සාධක හැටියට ගන්නේ L සහ K. ප්‍රාග්ධනය සහ ශ්‍රමය විතරයි කියලා. හරිද? එහෙනම් ප්‍රමාණය රඳා පවතිනවා L සහ K මත. මොනවද තව තියෙනවා කියන හිතමු. මොකක්ද එහෙනම් නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වෙන්න බලපාන්නේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්ථාවර සාධකය. මෙන්න මේ සාධක ස්ථාවරව තිබ්බ කියලා උඩින් අපි ඔහොම ඩෑෂ් එකක් දානවා. ඒ සාධකයේ ස්ථාවරව තිබියදී ශ්‍රමයේ වෙනස් වීම මත පමණක් නිෂ්පාදන ක්‍රියාවලිය දක්වන ශ්‍රිතය අපි කියනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය. එහෙනම් විචල්්‍ය සාධක විතරයි මෙතන වෙනස් වෙන්නේ. ස්ථාවර සාධක ස්ථාවරයි. එහෙනම් දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ සියලුම සාධක වෙනස් වෙනවා. තවත් තියෙන්න පුළුවන්. මේ උඩින් ඩෑෂ් එකක් නැහැ. සියලුම සාධක වෙනස් කරමින් නිෂ්පාදන ක්‍රමයට දායක වෙන ආකාරය දක්වන ශ්‍රිතය තමයි දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ දල අදහසක්. දැන් අපි බලමු
දිග අදහස කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකක්ද කියන්නේ. දැන් උන් අලුත් සංකල්ප ටිකක් එකතු වෙනවා. ආර්ථික විද්‍යාව නොකරපු අයට. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිත. දැන් ඔන්න කතන්දරයක් කියන්නේ නැහැ අහගන්න. හරි. මේ පේනව නේද? මොකද්ද මේ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය? එහෙම ලියන්න ඕනේ නැහැ. හරි. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හැසිරෙන්නේ මොකක් පදනම් කරගෙනද කියන එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒක අපි මෙහෙම බලමු. දැන් මේ තියෙන්නේ කුඹුරක්. කුඹුර දන්නවද? කුඹුර වෙල ලියද්ද ශේෂ්ත්‍රය ඔය මොකක් හරි. මේ තියෙන්නේ කුඹුරක් පර්චස් 10ක්. හරි. පර්චස් 10ක අක්කරයකින් කොච්චර වී ගන්න පුළුවන්ද? දන්නවද ඔක? අක්කරයකින් වී බුසල් කොච්චරක් ගන්න පුළුවන්ද? අක්කරයකින් වී බුසල් 200ක් ගන්න පුළුවන්. බුසල් එකකට කිලෝ කීයක් කියලා දන්නවද? බුසල් එකකට කිලෝ 22යි වී. බුසල් එකකට හාල් නම් කිලෝ 16යි. මේව දන්නේ නැහැ නේද? ඒවා වැඩක් නැහැ. ඒක මම නිකන් කිව්වේ මේ. හරි. දැන් මේ තියෙන පර්චස් 10 අපි හිතමු ශ්‍රමිකයන් යොදන ගාන. ලේබර් යොදන ගාන නිෂ්පාදන ප්‍රමාණය. කොහොමද වෙන්නේ කියලා බලමු. එක ශ්‍රමිකයෙක් දාන්න. ශ්‍රමිකයන් ගාන එක්කෙනයි. නිෂ්පාදනය අපි හිතමු පර්චස් 10යිනේ. බුසල් 5යි. හරි. හොඳට බලාගෙන ඉන්න. දෙන්නේ දැම්මා. දෙන්නේ දාපුවාම ශ්‍රමිකයෝ දෙන්නයි වී බුසල් 30යි. තුන් දෙනෙක් දැම්මා. දැන් තුන් දෙනයි වී බුසල් අපි හිතමු 60යි. හතරක් දැම්මා. හතර දෙනයි ශ්‍රමිකයෝ වී බුසල් 70යි. පහයි. පහක් දැම්මා 75යි. හයයි. හයක් දැම්මා 78යි. හරි. දැන් මේක වැඩ මේ ශ්‍රමිකයෝ දානවා කුඹුර කොටලා වැඩ කරන්න. හතක් දැම්මා. හතක් දාපුවාම 76යි. මොකද වෙලා තියෙන්නේ? මේක තමයි කෙටි කාලීන නිෂ්පාදනයේ හැසිරෙන ආකාරය. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ කුඹුර එහෙම නැත්නම් ලියත් එහෙම නැත්නම් භූමිය කියලා කියන්නේ ස්ථාවර සාධකය. ස්ථාවර සාධකය. මේ භූමිය කියන ස්ථාවර සාධකයට අපි යොදනවා ශ්‍රමය කියන විචල්්‍ය සාධකය. එතකොට එහෙනම් කෙටි කාලීන නිෂ්පාදන හැසිරීම තමයි අපි අධ්‍යයනය කරේ. කොහොමද? කුඹුර කියන එක වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර සාධක එහෙම තියාගෙන විචල්්‍ය සාධකය එක එක වැඩි කරා. ඒකනේ කරේ. එතකොට නිෂ්පාදනය කොහොමද හැසිරලා තියෙන්නේ? මේ නිෂ්පාදනය හැසිරලා තියෙන්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන්? කියන්න බලන්න. කියන්න බලන්න කවුරු හරි කොහොමද මේ නිෂ්පාදනය වෙනස් වෙලා තියෙන්නේ කියන දල අදහසක් කියන්න. කොහොමද නිෂ්පාදනය වෙනස් වෙලාද කියන්නේ? කවුරු හරි කියන්න බලන්න. කවුද කිව්වේ? කියනවා අඩු වෙන වේගයකින් වැඩි වෙලා. හරි. මූල
මේ අඩු වෙලා. හොඳයි. ඔව් අපි බලමු. දැන් මේ තියෙන්නේ මුළු නිෂ්පාදක. මේ තියෙන්නේ විචල්්‍ය යෙදව්. අපි ඔයාලට මතකද දන්නේ මාර්ජිනල් යුටිලිටි එව්වා MU ආන්තික උපයෝගීතාවය. එව්වේ ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q. හරිද? දැන් මේකෙදී අපි හොයනවා ආන්තික ශිල්පීය ආදේශන අනුපාත. නෑ ඒක දිගු කාලයේදී හරි මේක වුණ. මේකට එක හෙවන්නේ නැහැ අපි. මට දිගු කාලයත් එක්ක පැටලෙන්න ගියේ ඒක. ආන්තික ඵලදාව. ඔව්. ආන්තික අපි හෙව්වේ ආන්තික උපයෝගීතාවයනේ. දැන් අපි හොයනවා MP ආන්තික ඵලදාව. ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය ඊළඟ එකේ තියෙන්නේ. ආන්තික ඵලදාව කරනවා. ඒක කොහොමද හෙව්වේ? මේ වගේම තමයි. ඩෙල්ටා TQ එහෙම නැත්නම් මේ ප්‍රමාණයේ වෙනස බෙදනවා ඩෙල්ටා ශ්‍රමයේ වෙනසින්. එහෙම නැත්නම් විචල්්‍ය සාධකයේ වෙනසින්. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේකේ වෙනස 25 බෙදීම 1යි 25යි. මේකේ වෙනස 30 බෙදීම 1යි 30යි. ඊට පස්සේ 10යි. ඊට පස්සේ 5යි. ඊට පස්සේ 3යි. ඊට පස්සේ ඍණ 2යි. දැන් 10යි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සමහර අය කියලා තිබ්බා. මෙන්න මෙතන මේක තව ඉලක්කමක් ගත්තා නම් පැහැදිලි වෙයි. මේ හරියේදී අපි මෙතන කමක් නැහැ 25යි. මෙන්න මෙතන ඉඳන් මෙතන විතරයි මේකේ පේන්නේ. මෙතන ඉඳන් මෙතෙන්දී මේ මුල ඉඳන් බිඳුවේ ඉඳන් ගමු. බිඳුවේ ඉඳන් මෙන්න මෙතෙන් එනකම් වැඩි වේගයකින් වැඩි වෙනවා. වැඩි වේගයකින් වැඩි වෙනවා. ඊට පස්සේ අඩුවන වේගයකින් වැඩි වෙලා මෙතෙන් එනවා. ඊට පස්සේ ඍණ. හරි මම ඔක රූපයකට අඳින්නම්කෝ. පේනවද මෙතන නේද? පේනව නේද? මේ මොකක්ද අපි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයක හැසිරීම. හරිද? මේ TP කියලා කිව්වේ මුළු නිෂ්පාදනය. මේක පේනව නේද පුතේ? පේනව නේද එතන යනකොහම? මට නම් පේන හැටියට පේනවා. හරිද? TP මෙන්න මේ දක්වා මෙන්න මෙතෙන්දී මේ දක්වා මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙන වේගයකින් වැඩි වෙලා. ඊට පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා ඊට පස්සේ අඩු වේගයකින්. ඒ තමයි මුළු ඊට පස්සේ අපි බලමු මේ තියෙන්නේ MP ආන්තික ඵලදාව. ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ? මුලදී වේගයෙන් වැඩි වෙලා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේක ආන්තික ඵලදාවක් වලට ඇඳලා නැද්ද මම? ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ ඒක වැරදුනා. ආන්තික ඵලදාව හරි. ඒක ඕනේ. අපි මේකෙන් කරලා ආන්තික ඵලදාව අනිත් එකේ කරමු මේකේ. මුළු ඵලදාව මොකද වෙලා තියෙන්නේ? මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. මොන බාන මුළු ඵලදාව
මුළු ඵලදාව මේ දක්වා වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ තියෙන්නේ මුළු ඵලදාව අඩු වෙන වේගයකින් වැඩි වෙන්නේ. මේ බෑවුම බලන්නකෝ. මේකේ බෑවුම වැඩි ඊට වඩා අඩුයි මෙතනින් පස්සේ. ඒ තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්. මේ 78 දී උපරිම වෙනවා. මුළු ඵලදාව උපරිම වෙනවා. ඊට පස්සේ අඩු වේගන යනවා. දැන් 78 76 වුණා අඩුනේ උනේ. ඒක හින්දා මේක රිංග නෙමෙයි අඩු උනේ. මෙතන 78 ඊට පස්සේ අඩුයි. හරි? මේ 78 මෙතන ලේබල්. ඊයේ 78 උනේ 6. 6. දැන් එහෙමනම් එතකොට මුළු ඵලදාව හැසිරෙන්නේ කොහොමද? කෙටි කාලයේදී නිෂ්පාදන ශ්‍රිතයක් හැටියට අපි සලකන ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කරනකොට මුළු ඵලදාව මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා හීන වෙලා යනවා. මේකට අපි කියනවා කෙටි කාලයේදී හීනවන ඵලදා න්‍යාය කියලා. දැන් ආන්තිකයකට ගියන් පස්සේ අපි ඒකට කියනවා හීනවන ආන්තික ඵලදා න්‍යාය කියලා. ආන්තිකයක මොකද වෙලා තියෙන්නේ? අපි හෙව්වේ කොහොමද ආන්තික ඵලදාව? ඩෙල්ටා t q බෙදීම ඩෙල්ටා l. එහෙම නැත්නම් ඩෙල්ටා t මුළු ඵලදාව වෙනස බෙදනවා විචල්්‍ය සාධකයේ වෙනස. එහෙම බෙදපුවාම ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ? මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙලා ඊළඟ ඔව් ඒ කියන්නේ මෙන්න මෙතනින් පස්සේ ඍණ මෙහා ඍණ ඊළඟ රූප සටහනේදී පැහැදිලිව පේනවා උචේ. හරිද? එහෙනම් ආන්තික ඵලදාව තමයි මම ආයෙ නිකන් කියන්නම් ඒක පැටලුණු හින්දා ආන්තික ඵලදාවේදී කරන්නේ කිසියම් ස්ථාවර සාධකයක් මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කරනකොට ලැබෙන ඵලදාව මුලදී වැඩි වෙන වේගයකින් මුළු ඵලදාව මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා හීන වෙලා යනවා. හරිද? ආන්තික ඵලදාව ක්‍රමයෙන් අඩු වේගන යනවා. මුලදී කතාවක් නැහැ. ක්‍රමයෙන් අඩු වේගන යනවා. එහෙමනම් අපි බලමුකෝ මේ දෙකම දැන් එකේ ඇඳලා ඉස්සෙල්ලා අන්තිමේකට වඩා මේක මකලම නේද? මේකෙත් ඇති ඔය ටික. මේකේ තියෙනවනේ. ඔව්. මේකෙන් මම කරන්නේ ඊට පස්සේ සාමාන්‍ය ඵලදාව AP. ඒ කියලා කියන්නේ TP බෙදීම L. සාමාන්‍ය ඵලදාව එන්නේ කොහොමද? මුළු නිමැවුම බෙදනවා L වලින්. මුළු නිමැවුම කියන්නේ 5 බෙදීම 1, 30 බෙදීම 2, 60 බෙදීම 3, 70 බෙදීම 4, 75 බෙදීම 5, 78 බෙදීම 6, 76 බෙදීම 7. දැන් ඔයාලගේ කියුට් එක ගන්නකොට ඒක අපි කරමු නැත්නම් ඒක පැටලුණා ඔයාලට මට හිතෙනවා මම තනින් කිව්වේ තීනවන ආන්තික ඵලදා න්‍යාය සංඛ්‍යාත්මක දැක්වීම කියන එක ඒකේ බලන්න ශ්‍රම ඒකක ගණන තියෙනව නේද ඔයාලගාව ඒක ශ්‍රම ඒකක ගණන 1 ඉඳලා 10 දක්වාම දීලා තියෙනවා ස්ථාවර හේතුවම වෙනස් වෙන්නේ නැහැ අන්න ඒක මම මෙතන ගත්තේ නැහැ ඒකයි පැහැදිලි නැති 20 20 තියෙනවා මුළු ඵලදාව බලන්න 80 170 270 368 430 480 504 504 495 470 ආන්තික ඵලදාව අන්න බලන්නකෝ අරන් තියෙන විදිහ 90යි 100යි 98යි 62යි ක්‍රමයෙන් අඩු වෙගෙන ගිහිල්ලා ඍණ වෙනවා මුළු ඵලදාව කොහොමද ඒකත් වක්‍රයේ පැහැදිලිව පේනවා වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා හීන වෙලා යනවා සාමාන්‍ය ඵලදාව AP අරන් තියෙනවා TP බෙදීම L වලින් ඒක මොකද වෙලා තියෙන්නේ ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා නෑ ඉස්සෙල්ලා වැඩි වෙලා ඔව් පස්සේ අඩු වෙගෙන යනවා ඒ රූප සටහන් දෙකම මම අඳින්නම් මෙතන එහා පැත්තේ තියෙනවා ඒක
QT කෑලි අඩුයිද මන් දන්නේ. අඩුයි ටිකක්. කමක් නැහැ. ඒක මම බලන්නම්. හරි. ඒක පොඩ්ඩක් තව පැහැදිලි මදි කියලා මටත් හිතෙනවා ඔයාලට මම ඒක කරගෙන යනකොට ඉස්සල්ලාම ඔය වගුවේ පළවෙනි තීරු දෙක ඔයාලා ලියන්නකෝ. අපි ඒක කරමු හිමිහිට නැත්තම් තව ටිකක් ඉස්සරහට යනකොට තමයි ගැටලුව වෙන්නේ. ශ්‍රම ඒක ගන්න ස්ථාවරය දෙමු මුළු පළදාව කියන තුනම ලියන්න. ටක් ගාලා ලියන්න ඔයාලා ළඟ තියෙන පොතේ හරි පොලේ හරි. ලියන්න නැතුව ඉන්න එපා. අත දිග තමයි හිතට යන්නේ. මුල මේ වගුවේ තියෙන මුල් තීරු තුන ලියන්න. L K T P කියන ටික. මේක මම මෙහෙදි සාන මෙහෙදි කරා නම් මේක මම මේ අන්තිම රූල් දෙක පුරවන්නේ නැතුව දෙන්නේ. දැන් මේ ඔයාලා ගෙදරනේ ඉන්නේ. ලියවල් ටක් ගාලා. බර ලියන්න. හරි හොඳටම ලියලා තියෙනවා මේ ඔයාලගේ සමහර අය. හරි. දැන් ආන්තික ඵලදාව දැන් අර ටියුට් එක අයින් කරන්න. ටියුට් එක අයින් කරලා ආන්තික ඵලදාව හොයන්න බලන්න. ආන්තික ඵලදාව හොයන්නේ MP හොයන්නේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා L. ආන්තික ඵලදාව කියන්නේ මොකද්ද? ආන්තික ඵලදාව කියන්නේ විචල්්‍ය සාධකයේ එක් ඒකකයකින් වෙනස් කරොත් ස්ථාවර සාධකයේ වෙනස් නොවී පවතින කාලය තුලදී නිෂ්පාදනයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. ඒක මම කිව්වේ නෑනේ. එහෙනම් ආන්තික නිෂ්පාදනය කියලා කියන්නේ මොකද්ද? ආන්තික ඵලදාව කියලා කියන්නේ මොකද්ද? විචල්්‍ය සාධකයේ එක් ඒකකයකින් වෙනස් කරොත් මුළු ඵලදාවට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය තමයි ආන්තික ඵලදාව කියලා කියන්නේ. ඒක හොයන්න බලන්න ඉක්මනට. අරක බලන්න එපා. කෙටි කාලින් මේකේ තියෙනවා මේක බලන්න ඔය ලිව්වේ නෑ නේද? හරිද? හරි. ඊට පස්සේ එහෙනම් AP හොයන්න. AP කියලා කියන්නේ සාමාන්‍ය ඵලදාව. සාමාන්‍ය ඵලදාව හොයන්නේ TP බෙදීම L. ඒ කියලා කියන්නේ ඔයාලගේ විභාගයට ලකුණු ගත්තාම එවරේජ් එක හොයන්නේ ඔක්කොම විෂයන් වල ලකුණු ටික එකතු කරලා විෂයන් ගානෙන් බෙදනවා. ඒ වගේ තමයි මුළු ඵලදාව බෙදනවා විචල්්‍ය සාධක ප්‍රමාණය. හරිද? ඒකටත් ඔව් කියන්නේ. හරි. ඔව්. ඔව්ද වව්ද මන් දන්නේ නැහැ. හරි. දැන් මොකක්ද තියෙන සම්බන්ධය පේනවාද? මුළු නිෂ්පාදනය ගත්තාම 430 දක්වා
430 විතර දක්වා වැඩි වෙන වේගයකින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ 504 දක්වා අඩු වෙන වේගයකින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ 504 දී උපරිම වෙලා 470 දක්වා අපහු අඩු වෙලා තියෙනවා. එහෙනම් මුළු ඵලදාවේ හැසිරීම මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා හීන වෙලා යනවා. ආන්තික ඵලදාව මොකද වෙලා තියෙන්නේ? ක්‍රමයෙන් හීන වේගන ගිහිල්ලා අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. නේද? ආන්තික ඵලදාව ධනාගයක් ගන්නවා හැබැයි අඩු වෙන වේගයකින්. එහෙම ගිහිල්ලා අර කුඹුරේ යොදපු කතාව මම කියන්නේ. අන්තිමට අවසාන ඒකකයේ යෙදුවෙන් පස්සේ ඵලදාව බිඳුවයි. ඒ කියන්නේ මොකක්ද බලන්න. දෙවෙනි ඒකකයේ යොදපුවාම 90ක් ඵලදාව හම්බ වෙනවා. තුන්වෙනි ඒකකයේ යොදපුවාම අලුතෙන් එකතු වෙනවා 100ක්. හතරවෙනි ශ්‍රමිකයා යොදපුවාම අලුතෙන් එකතු වෙන්නේ ඒකක 98යි. පස්වෙනි ඒකක යොදපුවාම අලුතෙන් එකතු වෙනවා 62ක්. එහෙම ගිහිල්ලා අටවෙනි ඒකකයේ යොදපුවාම අටවෙනි ශ්‍රමිකයා අර කුඹුරට දාපුවාම අලුතෙන් එකතු වෙන නිෂ්පාදන ප්‍රමාණය 0යි. තේරුණාද කියන්නේ? අලුතෙන් එකතු වෙන ශ්‍රමිකයාගෙන් ලැබෙන නිෂ්පාදනය 0යි අටවෙනි ඒකකයේදී. මට දැන් කියන්න ඒ අටවෙනි ඒකකයේදී මම බෝඩ් එකට යන්නේ නැත්නම් දැන් මේ සංඛ්‍යා සටහන ආයෙ මම ලියන එක අපරාධපති ලොකු වෙලාවක් යනවනේ. අටවෙනි ඒකකයේදී මුළු ඵලදාව මොකද වෙන්නේ? අටවෙනි ඒකකයේදී අලුතෙන් එකතු වෙන ශ්‍රමිකයා එහෙම නැත්නම් අටවෙනි ශ්‍රමිකයාගෙන් ඵලදාවට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය 0යි. ඒක හරිනේ. හැබැයි ඒ වෙලාවේදී මුළු ඵලදාවේ අගය මොකද්ද? එහෙම නැත්නම් මුළු ඵලදාව මොකද වෙලා තියෙන්නේ? කියන්න බලන්න මුළු ඵලදාවට මොකද වෙලා තියෙන්නේ කියලා. අටවෙනි ශ්‍රමිකයා යොදපුවාම අලුතෙන් නිෂ්පාදනයට එකතු වෙන ප්‍රමාණය 0යි. ඒ කියන්නේ ආන්තික ඵලදාව 0යි. මුළු ඵලදාව මොකද වෙලා තියෙන්නේ? කාටද ගියයි? මුළු ඵලදාව මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා නැහැ. ඔව් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ තමා. නොවෙනස්ව පවතිනවා. ඊට පස්සේ 9 වෙනි ඒකකය 10 වෙනි ඒකකය ගැනත් හිතලා උත්තරයක් දෙන්න බලන්න. එතකොට 8 වෙනි ඒකකයේ මොකද වෙන්නේ? හරි. කවුද කිව්වේ? එයා හාලි මුළු ඵලදාව උපරිම වෙලා. මොකද 9 10 ඒකක දිහා බලපුවාම තේරෙනවා එතනින් පස්සේ 504න් පස්සේ මුළු ඵලදාව අඩු වෙන්නේ. එහෙනම් මුළු ඵලදාව උපරිම වෙනකොට ආන්තික ඵලදාව 0යි. මුළු ඵලදාව අඩු වෙන්න පටන් ගත්තාම ආන්තික ඵලදාව ඍණ. ඒක හොඳට මතක තියාගන්න. මුළු ඵලදාව උපරිම වෙනකොට ආන්තික ඵලදාව 0යි. මුළු ඵලදාව උපරිම වෙනකොට මෙහෙම එන්න මෙතෙන්දී ආන්තික ඵලදාව 0යි. මේ MP මෙතන 0යි. මුළු ඵලදාව උපරිමයි 504. හරිද? මුළු ඵලදාව අඩු වෙනකොට මේක අඩු වෙන්නේ මතක තියාගන්න ඕනේ. අඩු වෙනකොට ආන්තික ඵලදාව මොකද? ඍණ. එනවා මේ දෙක මුළු ඵලදාව ඍණ වෙන්නේ නැහැ. මේ මුළු ඵලදාව අඩු වෙන්නේ. ඒකනේ අරගේ තියෙන 400 මුළු ඵලදාව 504 දක්වා අඩු වෙන්නේ. විනාඩියක් නෙමෙයිනේ. හැබැයි මේ වෙලාවේදී ආන්තික ඵලදාව ඍණ. ඒ දෙක පැහැදිලිද? ඒක මතක තියෙන්න. එහෙනම් කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හැටි වෙන්නේ ඔන්න ඔය ආකාරය. මොකද්ද ඒකට නීතිය? ඊනවන ආන්තික ඵලදා න්‍යාය. ඒ කියන්නේ මොකද්ද? ස්ථාවර සාධකය වෙනස් නොකර විචල්්‍ය සාධකය ක්‍රමයෙන් වැඩි කිරීමේදී මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා
පසුව අඩුවන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා හීන වෙලා යනවා මුළු පළදාව. ඒකට අපි කියනවා හීනවන පළදා න්‍යාය කියලා. හරිද? තවත් විදිහකින් කියනවා නම් ස්ථාවර සාධකයේ මත විචල්්‍ය සාධකයේ ක්‍රමයෙන් වැඩි කිරීමේදී ආන්තික පළදාව ක්‍රමයෙන් හීන වෙලා බිඳුව වෙලා ඍණ වෙලා යනවා. එතකොට අපි කියනවා හීනවන ආන්තික පළදා න්‍යාය කියලා. ඒක මත තමයි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හැසිරෙන්නේ. කොහොමද ඒ කියන්නේ? අර තිබ්බ භූමිය මත ශ්‍රමිකයෝ යොදනකොට ඕනම නිෂ්පාදන කර්මාන්තයක සපත්තු හදන තැනක වුණා සපත්තු කර්මාන්තශාලාව වෙනස් නොකර ඕකට සෙනඟ දාන්න වෙන්නේ ඉස්සෙල්ලා නිෂ්පාදනය වැඩි වෙයි පස්සේ මේ මිනිස්සුන්ට ඉඳ ගන්නවත් ඉඳ නැති වෙලා නිෂ්පාදනය අඩු වෙනවා උපරිම වෙලා වෙනවා. ඒක තමයි ඒ විදිහට තමයි කෙටි කාලයේදී නිෂ්පාදනය හැසිරෙන්නේ. ඊට පස්සේ MP සහ AP අතර තියෙන සම්බන්ධය. MP සහ AP අතර තියෙන සම්බන්ධය. MP කියන්නේ අර පාර්ලිමේන්තු නෙමෙයි. MP AP ඒ මොකක්ද තියෙන සම්බන්ධය? AP MP මේ දෙක අතර තියෙන සම්බන්ධය තමයි AP වැඩි වෙනකොට ඒ කියන්නේ සාමාන්‍ය පළදාව වැඩි වෙනකොට ඊට වඩා වැඩි වේගයකින් MP වැඩි වෙනවා. බලන්න ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙලා. එහෙනම් පළවෙනි සම්බන්ධය තමයි AP වැඩි වෙනකොට ඊට වඩා වැඩි වේගයකින් MP වැඩි වෙනවා. ඊට පස්සේ AP අඩු වෙන්න පටන් ගත්තට පස්සේ ඊට වඩා වැඩි වේගයකින් MP අඩු වෙනවා. මෙයා වැඩි වෙනකොට ඊට වඩා වැඩි වේගයකින් මෙයා වැඩි වෙනවා. අනිත් පැත්තෙන් AP අඩු වෙන්න ගත්තට පස්සේ ඊට වඩා වැඩි වේගයකින් MP අඩු වෙනවා. මොනවා හරහාද? AP වල උපරිම ලක්ෂ්‍ය හරහා. AP වල උපරිමය හරහා තමයි පහළට ගමන් කරන්නේ MP. ඒක හේතු තියෙනවා. හරි. අතට ටිකක් බෙහෙත් වගේකට ඒකින් අමාරුයි. ඊවස බලමු නිෂ්පාදන අවදි කියන එක අර නියාමයට හේතු ඒවා කියව ගන්න. ඒවා නිෂ්පාදන අවදි. කියවන්න එපා මොකුත් මේකේ. අපි ඒක මෙතෙන් කතා කරමු මේක විභාගයට අහන එකක්. ඉන්න. ඒක මම අඳින්න නැත්තම් පැහැදිලි වෙන්නේ නැහැ නේ මට ඉඳගෙන කියවලා උරුත් නැහැ. ඉඳලා අපි තග්ගලා අඳින්නමු. විචල්්‍ය සාධකයේ TP AP අඳින්න පොක්කන් කියලා අඳින්න ඕනේ. අඳින්න බලාගන්න හොඳයි. මේක පළමු අවධිය. මේක දෙවන අවධිය. මේක තුන්වෙනි අවධිය. හරිද? අපි බලමුකෝ. දැන් මේ තියෙන්නේ මුළු පළදා, මේ තියෙන්නේ සාමාන්‍ය පළදා, මේ තියෙන්නේ ආන්තික පළදා. පළවෙනි නිෂ්පාදන අවධියේදී ආයතනයක් පළවෙනි නිෂ්පාදන අවධියේදී විචල්්‍ය සාධකයේ මෙහි තියෙන්නේ. පළවෙනි නිෂ්පාදන අවධියේදී මොකද වෙලා තියෙන්නේ? මුළු පළදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙන අවස්ථාව.
පළවෙනි නිෂ්පාදන අවධියේ මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. ඒ නිෂ්පාදන අවධිය තුලදී තමයි ආන්තික ඵලදාව උපරිම වෙන්නේ. පළවෙනි නිෂ්පාදන අවධියේදී ආන්තික ඵලදාව උපරිම වෙනවා. මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඉවර වෙන තැනේදී පළවෙනි නිෂ්පාදන අවධිය අවසන් වෙනවා. ඒ වෙලාවේදී MP AP ට සමානයි. MP AP ට සමානයි. මේ දෙක තමයි. දෙවැනි නිෂ්පාදන අවධියේදී ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව සමාන වන තැනින් එහාට ගිහිල්ලා කොතෙන් යනකම් යනවද? මුළු ඵලදාව උපරිම වෙන ලක්ෂ්‍ය දක්වා යනවා. ඒ වෙලාවේදී ආන්තික ඵලදාව බිඳුවයි. MP සමානයි බිඳුවයි. එහෙනම් මුළු ඵලදාශ්‍රිතයෙන් ගත්තොත් වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අවසාන වුණු තැන ඉඳලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා ගිහිල්ලා ඵලදාව උපරිම වෙන තැන දක්වා දෙවනි නිෂ්පාදන අවධිය. හරිද? එතකොට හරි. දැන් මේ දෙක ගැන ආයෙ වෙනම කතා කරොත් පළවෙනි නිෂ්පාදන අවධියේදී ආන්තික ඵලදාව වැඩි වේගන යන්නේ. ඒ කියන්නේ මොකද්ද? විචල්්‍ය සාධකයේ මත අර කුඹුරේ සේවකයෝ යොදනකොට ලැබිච්චි නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වේගන යන වෙලාව. ඒකනේ එක එකකින් අලුතෙන් එකතු වෙන ප්‍රමාණය වැඩි වෙලා ඊට පස්සේ ආන්තික ඵලදාව මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි අඩු වුණත් මේක ධන. ඒ කියන්නේ මොකද්ද? 6 වෙනි ඒකකයේ විතර එකතු කරනකොට අර කුඹුරට නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන වේගයකින් නෙමෙයි. අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. ඒ මොන අවස්ථාවේදීද? පළවෙනි නිෂ්පාදන අවධියේදී ආන්තික ඵලදාවේ හැසිරීම. සාමාන්‍ය ඵලදාව මොකද? පළවෙනි නිෂ්පාදන අවධියේදී සාමාන්‍ය ඵලදාව ක්‍රමයෙන් වැඩි වේගන ගිහිල්ලා උපරිම වෙන තැනේදී තමයි පළවෙනි නිෂ්පාදන අවධිය ඉවර වෙන්නේ. මොකද්ද? සාමාන්‍ය ඵලදාව උපරිම වෙනවා ඒකේ. ඒ මේ පළවෙනි නිෂ්පාදන අවධිය ඉවර වෙනකොට. හරිද? පැහැදිලිව පේන්නේ. හරි. දෙවෙනි නිෂ්පාදන අවධියේදී බලන්න. දැන් මම එකේ කියන්න. පළවෙනි නිෂ්පාදන අවධියේදී TP මොකද වෙන්නේ? මම ප්‍රශ්නයක් අහන්න යන්නේ ඒකයි ආ. වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. MP මොකද වෙන්නේ? උපරිම වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. AP මොකද වෙන්නේ? උපරිමයේ දක්වා ගමන් කරනවා. දැන් දෙවෙනි එකේදී මේ පළවෙනි එකේ. දෙවෙනි එකේදී මොනවද වෙන ඒවා? පළවෙනි දෙවෙනි එකේදී TP මොකද වෙන්නේ? අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. MP මොකද වෙන්නේ? ක්‍රමයෙන් හීන වෙනවා. එහෙම නැත්නම් අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. ක්‍රමයෙන් හීන. හැබැයි මේ නිෂ්පාදන අවධිය අවසන් වෙනකොට MP සමාන වෙනවා බිඳුවට. සාමාන්‍ය ඵලදාව මොකද? සාමාන්‍ය ඵලදාව ක්‍රමයෙන් හීන වෙනවා. අඩු වේගන යනවා. දැන් තුන්වෙනි නිෂ්පාදන අවධියේදී මොකද? තුන්වෙනි නිෂ්පාදන අවධියේදී TP මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. මේ තුන්වෙනි නිෂ්පාදන අවධිය මියව. TP MP ඍණ ඍණාගය. මෙතනින් පස්සේ නෙමෙයි. මේ පැත්ත ඍණනේ. මේ ඍණනේ හැම වෙන්නේ. TP ඍණ. ඊට පස්සේ AP මොකද? ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් ප්‍රශ්නේ මේකයි.
ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන නිෂ්පාදකයේ තමන්ගේ නිෂ්පාදන කටයුත්තේ යෙදෙන්නේ මොන නිෂ්පාදන අවධියේද? එකද දෙකද තුනද? මොන නිෂ්පාදන අවධියේද? ඇයි කියලා අපි කතා කරමු. ඔයාලා කියන්න බලන්න එකේද දෙකේද තුනේද සාමාන්‍යයෙන් නිෂ්පාදකයේ කටයුතු කරන්නේ. පළවෙනි නිෂ්පාදන අවධියේද දෙවෙනි නිෂ්පාදන අවධිය. ටියුට් එක කියවන්න එපා. කියන්න කිව්වද? කරලා නැහැ නේ. මාර එක එක විස්තර කරේ ඒකයි. දැන් හොඳ නිෂ්පාදකයෙක් නම් ඔයාලා හොඳ නිෂ්පාදකයෙක් වුණොත් මේකෙන් මේ අධ්‍යාපනයෙන් පස්සේ ඔයාලා නිෂ්පාදනයේ යෙදෙන්නේ මොන නිෂ්පාදන අවධියද කියලා අහන්න. කවුරු හරි කියන්නේ? කියන්න දෙයක් නැහැ කියලා ඉවරයි නේ. ඔක්කොමල කියලා ඉවරයි මම දැක්කේ නෑ. right නියමයි. දෙවෙනි නිෂ්පාදන අවධිය. දැන් ඇයි ඒ අහුවොත් ඉතින් කියන්න බෑනේ ලියන්නේ කොහොමද නේ? ඒකනේ වැඩි. ඇයි පළවෙනි නිෂ්පාදන අවධියේ නිෂ්පාදනයේ යෙදিলা නතර වෙන්නේ නැත්තේ? ඉතින් ඒකේ ආන්තික ඵලදාවත් වැඩි වෙනවා, සාමාන්‍ය ඵලදාවත් වැඩි වෙනවා, මුළු ඵලදාව වේගයෙන් වැඩි වෙනවා. ඊළඟ එකට යනකොට මොකද වෙන්නේ? ඇයි ඒකෙදි දෙවෙනි නිෂ්පාදන අවධිය රැඳෙන්නේ? මුළු නිෂ්පාදනය මෙතෙන් එනකම් වැඩි වෙන වේගයකින් වැඩි වුණා තමයි. නමුත් එතනින් පස්සේ අඩු වෙන වේගයකින් හෝ වැඩි වෙනවා. ඉතින් නිෂ්පාදකේ තමන්ගේ නිෂ්පාදනය ටිකකින් හරි වැඩි වෙනවා නම් කැමති නැද්ද? කැමති. ඒකින්ද තමයි දෙවෙනි නිෂ්පාදන අවධිය. ආන්තික ඵලදාවත් අඩු වුණාට ධනාගයක් ගන්න. ඒ කියලා කියන්නේ තව ශ්‍රමිකයෙක් යටට යෙදෙව්වොත් හම්බ වෙන වීබුසල් ප්‍රමාණය වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය ඵලදාවත් ක්‍රමයෙන් හීන වෙනවා මිසක් සාමාන්‍ය ඵලදාව හීන වුණත් ආන්තික ඵලදාව ධනාගයක් සහ මුළු ඵලදාව අඩු වෙන වේගයකින් වැඩි වෙන නිසා තවදුරටත් නිෂ්පාදකයා මේ දෙවෙනි නිෂ්පාදන අවධියේ කටයුතු කරනවා. හැබැයි තුන්වෙනි එකට යන්නේ නැහැ. ඇයි? එතකොට මුළු ඵලදාව අඩු වෙනවා. කොහොමත් යා නිෂ්පාදනයේ යෙදෙන්න කැමති වෙන්නේ ආන්තික ඵලදාව රින. එතකොට කොහොමත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි අවධියත් නෙවෙයි පළවෙනි අවධිය නෙවෙයි. මොකද එතනින් පස්සේ තවදුරටත් නිෂ්පාදනයේ යෙදුනොත් එයාගේ මුළු ඵලදාව එහෙම ටිකක් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි නිෂ්පාදන අවධිය තමයි නිෂ්පාදකයා කටයුතු කරන්නේ. ඒක පැහැදිලි නේද? alright. ඊට පස්සේ දීර්ඝකාලීන නිෂ්පාදන ස්විත. මේ ටියුට් එකේ තැතිපු දේ කියව ගන්න පස්සේ ඔව් දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හැසිරුණේ ටියුට් එක මාරු කරලා කියන මට මේ ෆ්ලෝ එක නෑ නේ මේකේ දැන් මොනක් තිසාවකට ආවේ. හරි අපි ඔය කතා කරේ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයේ හැසිරීමනේ. කෙටි කාලීන නිෂ්පාදනයේ හැසිරීම. දිගු කාලීන නිෂ්පාදනයේ හැසිරීම කියලා කියන්නේ සියලුම සාධක වෙනස් කරන විට නිෂ්පාදනය මොන ආකාරයකටද හැසිරෙන්නේ කියන එක තමයි දිගු කාලයේදී නිෂ්පාදනයේදී අපි කතා කරන්නේ. කෙටි කාලයේදී වගේ නෙමෙයි දිගු කාලයේදී භූමිය ශ්‍රමය ව්‍යවසාය පමණක් නෙමෙයි ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ ඒවත් වෙනස් කරලා නිෂ්පාදනයේ කටයුතු කරන්න පුළුවන්. එහෙම කරනකොට ලැබෙන ඵලදාව පිළිබඳව අපි අධ්‍යයනය කරන්නේ දිගු කාලයේදී පරිමාණානුකූල ඵල කියන එක. මොකද්ද පරිමාණානුකූල ඵල කියලා කියන්නේ? පරිමාණානුකූල ඵල කියලා කියන්නේ යොදන්නා වූ නිෂ්පාදන සාධක වලට සාපේක්ෂව ස්ථාවර සහ විචල්්‍ය කියන සියලු සාධක වලට සාපේක්ෂව
මුළු ඵලදාවේ වැඩි වෙන අනුපාතය. එහෙම නැත්නම් සියලු යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා වෙනස් කරන ප්‍රතිශතයෙන් කොපමණ ගුණයකින් මුළු නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවද කියන එක තමයි පරිමාණානුකූල ඵල කියන න්‍යායෙන් අපි කතා කරන්නේ. එහෙමනම් මේ යොදන සියලු නිෂ්පාදන සාධක වල ප්‍රමාණය අපි හිතමු යොදන සියලු නිෂ්පාදන සාධක වල ප්‍රමාණය 20යි කියලා මොනවා හරි. එහෙනම් ඵලදාව 120කට වඩා වැඩි නම් අපි කියනවා වැඩෙන පරිමාණානුකූල ඵල කියලා. පරිමාණානුකූල ඵල කියලා. ඒවා ටිකක් එකින් දැන් කරන්නේ මේ තව ගොඩාක් කරන්න තියෙන හින්දා මේ හරි. මේවා දන්න දේවල් ඊට අපි නිෂ්පාදන සාධක වැඩි කරේ 120ක් නම් ඵලදාවත් වැඩි වුණේ 120කින් නම් මේක ස්ථාවර පරිමාණානුකූල ඵල. මේක වැඩි කරපු වේගයට වඩා අඩු වේගයකින් නම් ඵලදාව වැඩි වුණේ. ඒකට අපි කියනවා හීනවන පරිමාණානුකූල ඵල. මේක අපි තව පස්සේ ආයෙ කතා කරමු. හරිද? දිගු කාලීන නිෂ්පාදනයේ හැසිරෙන්නේ මෙන්න මේ පරිමාණානුකූල ඵල පදනම් කරගෙන. අපි බලමු දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය ගැන. දිගු කාලීන කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය හැසිරෙන්නේ හීනවන ආන්තික ඵලදා න්‍යාය මත පදනම් වෙලා. දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය නේද? ඔව්. දැන් ඒක ආයෙ හොඳට අහගන්න. එහෙම මම අලුත් දෙයක් කරනකොට ටිකක් හිමිහිට කරනවා. අර දන්න දේවල් පුදී ටිකක් වේගෙන් කරන්න. මොකද ඒක වෙලාවත් එක්කත් යන්න ඕන හින්දා. දැන් බලමු අපි දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතයක හැසිරීම. සියලුම සාධක විචල්්‍ය සාධක. අපි සාධක දෙකක් විතරක් තියෙනවා කියලා හිතමු L සහ A. දැන් අහගන්න. හරි. මොනවාද ශ්‍රමය සහ ප්‍රාග්ධනය. දැන් ඔයාලට මතකද උපේක්ෂාවක් වේ? දැන් ඒක ආයෙ මතක් කරන්න වෙනවා. උපේක්ෂාවක් වේ. උපේක්ෂාවක් වේදී මොකද්ද අපි කතා කරේ? පාරිභෝගිකයෙන් ලබා ගන්නා වූ භාණ්ඩ සංයෝගවල සමාන උපයෝගීතාවක් සහිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රය තමයි උපේක්ෂා වක්‍රය කියලා කියන්නේ. උපේක්ෂා වක්‍රයේ ලක්ෂණ මතකද? උපේක්ෂා වක්‍රයේ ලක්ෂණ මතකද? මූලයට උත්තලයි එකිනෙක හරහා ගමන් නොකරයි ඍණ බෑවුමකින් යුක්තයි මතක නැහැනේ. ඒ කියපු සියලුම ලක්ෂණ මේ සමනිමැවුම් වක්‍රයේ පවතිනවා. එහෙනම් ඒ ලක්ෂණ ටිකම මේකේ පවතිනවා. ඒක කෙටියෙන් කිව්ව එකයි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපි බලමු මොකද්ද සමනිමැවුම් වක්‍රයක් කිව්වේ කියලා. එහෙනම් සමනිමැවුම් වක්‍රයෙන් කියවෙන්නේ දැන් අපි හිතමු ශ්‍රමිකයෝ දෙන්නයි. 4යි කොහොමද දාමුකෝ 6යි 8යි 10යි 12යි 14යි. හරි. කොහොම ශ්‍රමිකයෝ යොදලා මේ ප්‍රාග්ධනයත් යොදවලා හදනකොට අපි හිතමු මෙහෙම ලක්ෂ හැදෙනවා. මේ මොනවද හැදෙන ලක්ෂ්‍ය? අපි බලමු නිෂ්පාදන ලක්ෂණ. නිෂ්පාදන ප්‍රමාණ දක්වන ලක්ෂයන් ඔය ටිකක් හැදුවා. හරිද? දැන් මෙතන නිෂ්පාදන ප්‍රමාණය අපි හිතමු ඒකක 10යි ඔක්කොම. ඒ කියන්නේ ප්‍රාග්ධනයයි ශ්‍රමයයි යෙදුවෙන් පස්සේ හම්බ වෙන නිෂ්පාදන ප්‍රමාණය 10යි. මේකෙදි 20යි. මේකෙදි 30යි. එතෙන්දි 40යි. මේකෙදි 60යි. මේකෙදි 30යි. මේකෙදි 25යි. මේකෙදි 30යි. මේකෙදි 40යි. මේකෙදි 30යි. මේකෙදි 40යි. මේකෙදි 45යි. මේකෙදි 60යි. මේකෙදි 30යි. මේකේ 80යි. මේකේ 30යි. හරිද? මේ නිමැවුම හම්බ වෙන නිමැවුම් ප්‍රමාණය. දැන් බලන්නකෝ. මෙතන 40 තියෙනවා. මෙතන 40 තියෙනවා. මෙතන 40 තියෙනවා. සමාන නිෂ්පාදන ලක්ෂ්‍ය. තව තියෙනවා බලන්න මම හිතලා මැදලා තියෙනවා මෙතන 30යි. මෙතන 30යි. මෙතන 30යි. මෙතන 30යි. මෙතන 30යි. මෙතන 30යි.
මොකද සමාන නිමැවුම් මට්ටම් දක්වන ලක්ෂය. එහෙනම් කිසියම් නිෂ්පාදන සාධක දෙකක් දිගු කාලයේදී අනිත් සාධක අපි දෙකයි මෙතන සලකන්නේ නිෂ්පාදන සාධක දෙකකින් ලැබෙනා වූ සමාන නිෂ්පාදන මට්ටම් යා කරලා අඳින වක්‍රයට අපි කියනවා සම නිමැවුම් වක්‍රය කියලා. අයිසෝපෝ. මොකද්ද සම නිමැවුම් වක්‍රය? වචනෙම තියෙනවා. එහෙනම් දිගු කාලයේදී නිෂ්පාදනය හැසිරෙන්නේ සමනිමැවුම් වක්‍ර විග්‍රහයට අනුව. දැන් මෙවැනි සමනිමැවුම් වක්‍ර කීපයක් ඇන්දන් පස්සේ සමනිමැවුම් වක්‍ර ප්‍රස්ථාරය. සමනිමැවුම් වක්‍රයේ ක්‍රමයෙන් ඉහළින් පිහිටි වක්‍රයකින් පෙන්වන්නේ ඉහළ නිමැවුම් මට්ටමක්. උපේක්ෂා වක්‍රවල තියෙන සියලු ලක්ෂණ තියෙනවා කිව්වම. හරිද? එහෙනම් සමනිමැවුම් වක්‍රයක් කියන්නේ මොකද්ද? සමාන නිමැවුම් මට්ටම් දක්වන ලක්ෂයන්ගේ පතය. එහෙම නැත්නම් සමාන නිමැවුමක් සහිත ලක්ෂයන් යා කරලා අඳින වක්‍රයට අපි කියනවා සම නිමැවුම් වක්‍රය කියලා. මොනවද කියනවා බලමු. මතකයි නේද? ඒක තමයි. හරි. ඒවා ඒ ලෙවල් වලට කරනවා. ඒකයි මතක කියන්නේ. ඊට පස්සේ සම නිමැවුම් වක්‍රවල විවිධ හැඩයන් ඍණ බෑවුමකින් යුක්ත නම් මේ සාධක දෙක මොකද කියන්නේ? පූර්ණ ආදේශන නම් මේක ඍණ බෑවුමකින් යුක්තයි. මේකෙම අඳින්නම් මං වෙලාව යනවා ඔක්කොම. මෙහෙම පිටන්නේ මේ සාධක දෙක ආදේශක නම්. හරිද? මෙහෙම එල්ලකුණක හැඩයට පිහිනන්නේ මේ සාධක දෙක අනුපූරක නම්. එහෙනම් මෙයා එකතු වෙන්න පුළුවන් එක ලක්ෂයකදී විතරයි. ඊට පස්සේ අර රේඛීය ප්‍රගමන කියලා තියෙනවා. ඒවා ඔයාලට පස්සේ ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒ රේඛීය ප්‍රගමන සමනිමැවුම් වක්‍රයකදී මේ ප්‍රගමනය වෙන ලක්ෂවලදී පමණක් මේ දෙක ආදේශ කරන්න පුළුවන් කියන එක. අන්තිම එක තමයි නිශ්චිත පරාසයක් තුල සාධක දෙක ආදේශ කරන්න පුළුවන් නම් මෙහෙම මූලයට උත්තර මෙහෙම වක්‍රයක් හැටියට ගමන් කරනවා. ඒ ටික බලා ගන්න ඒක වැඩි ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි ඊළඟ සමනිමැවුම් වක්‍රයේ බෑවුමට තමයි යන්නේ. සමනිමැවුම් වක්‍රයේ බෑවුම. මේක අමාරු නෑ. උපේක්ෂා වක්‍රයේ මොනෙමි කරන්නේ. සමනිමැවුම් වක්‍රයේ බෑවුම ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය. දැන් ආයෙ බලා ගන්න. ඔන්න සමනිමැවුම් වක්‍රය L දැන් මේක උපේක්ෂා වක්‍රයත් ඇඳලා විස්තර කරා නම් සංසන්දනය කරොත් මතක් වෙනවා. එහෙම කරන්න වෙලා නැහැ. අපි ඒකින්ද මේක විතරක්ම කරමු. මේ තියෙන ආයිසෝෆෝන් එක සමනිමැවුම් වක්‍රය Q කියලා කියනවා. දැන් මේ සමනිමැවුම් වක්‍රයේ බෑවුමට මොකද්ද කියන්නේ? එන්න මේක. මේකනේ බෑවුම. මේ පැත්තේ L තියෙන. එහෙනම් මෙතන තියෙන්නේ ඩෙල්ටා L. මේ පැත්තේ K තියෙන. මෙතන තියෙන ඩෙල්ටා K. මේකද කියන්නේ අපි MRTS කියලා. ඒ කියලා කියන්නේ ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය. ඒකෙන් කියවෙන්නේ මොකක්ද? ඒව නම් මතක තියාගන්න ඕනේ. ආන්තික ශිල්පීය ආදේශන අනුපාතයෙන් කියවෙන්නේ මොකක්ද? අපි හිතමු උපේක්ෂා වක්‍රය වගේම මේකෙත් නිෂ්පාදන ප්‍රමාණය Q500යි කියලා. හරිද? එහෙම කියන්නේ නැහැ ඉලක්කමකින්. නමුත් අපි හිතමු 500යි මේකේ නිෂ්පාදන ප්‍රමාණය. එහෙනම් මෙතන නිෂ්පාදනය කරොත් මොකද්ද? 500 හැදෙන්නේ කොහොමද? L 1යි ශ්‍රමිකයෝ 1යි ප්‍රාග්ධනය 50යි. ඒ 50ක් දැම්මොත් මෙතන 500යි යගේ. ඒ මේ තියෙනවා 500යි කියලා. දැන් මෙතෙන් දෙනකොට L 5ක් දාලා ඒ වෙනුවට K දානවා 30ක්. මෙතන එතකොට ඒ 500යි. මෙතෙන් දෙනකොට L 10ක් දාලා K දානවා 10ක්. ඒ 500යි. තේරුණා මම කියන දේ දැන් මෙතන.
මෙතෙන්දිත් 500යි මෙතෙන්දිත් 500යි මෙතෙන්දිත් 500යි මෙතෙන්දි 500ට අපි LK යෙදුවේ කොහොමද K 50යි L 1යි මෙතෙන්දි K 30යි L 5යි මෙතෙන්දි K 10යි L 10යි කොහොමද යෙදුවේ තේරුණා සාධක යොදලා තියෙන හැටි එහෙනම් මේ සමාන නිමැවුම ලබා ගැනීමට එක් සාධකයකට එක් සාධකයකින් කිසියම් ප්‍රමාණයක් වැඩි කිරීමේදී අනිත් සාධකයෙන් ඒ සඳහා කිසියම් ප්‍රමාණයක් අඩු කරන්න මතකද ආන්තික උපේක්ෂා වක්‍ර විග්‍රහයේදී උපයෝගීතාවය සමානව තියා ගැනීම සඳහා අඹ දොඩම් වලින් අපි කතා කරා දැන් මේකේ අඹ දොඩම් දාලා යන්න වෙලා නැහැ ඒකයි අද ටිකක් වේගෙන් ගියේ පැහැදිලි මදිත් ඇති ප්‍රශ්නයක් තිබුත් අහන්න හරි එහෙනම් දැන් මොකද උනේ ශ්‍රමිකයෝ ගාන වැඩි කරනකොට ප්‍රාග්ධන ප්‍රමාණය අඩු කරනවා ඇයි නිමැවුම සමානව තබා ගැනීම සඳහා එහෙම වුණ නැත්නම් නිමැවුම සමානව තියෙන්නේ නැහැ තව දුරටත් නිමැවුම සමානව තියාගන්න ශ්‍රමිකයෝ වැඩි කරොත් ප්‍රාග්ධනය තවත් අඩු කරනවා එහෙනම් මෙහින් වැඩි කරනකොට මෙහින් අඩු කරනවා තව වැඩි කරනකොට මෙහින් අඩු කරනවා එහෙනම් නිමැවුම් මට්ටම සමානව තියා ගැනීම සඳහා එක් සාධකයකින් කිසියම් ප්‍රමාණයක් අඩු කරනකොට ඒ වෙනුවට අනිකුත් සාධකයෙන් ආදේශ කරන ප්‍රමාණය තමයි අපි ආන්තික ශිල්පීය ආදේශන අනුපාතකය කියලා කියන්නේ. එහෙනම් තාර්කිකව ඇසෙන නිෂ්පාදකයෙකුගේ සමතුලිතතාවය සෙවීම සඳහා සමනිමැවුම් වක්‍රයට ආන්තික ශිල්පීය ආදේශන අනුපාතකය. මේකේ තියෙනව නේද කොහෙද හරි? දීර්ඝකාලීන ස්ථාවරයේ කිසිදු සාධකයක් දක්නට නැත සියලු සාධක වෙනස් වේ ඒ අනුව එකම නිමැවුමක් ලබාගත හැකි විවිධ සංයෝගයන් රාශියක් දක්නට ලැබේ එම සාධකය සංයෝග පදනම් කරගෙන අඳින රේඛාව සමනිමැවුම් වක්‍රයයි ඒ වක්‍රයේ බෑවුම තමයි ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකය ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකය ක්‍රමයෙන් හීන වෙනවලු ඒයි ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකයේ ක්‍රමයෙන් හීන වෙනවා. ඒකනේ මූලයට උත්තර පිහිටලා තියෙන්නේ. නේද? ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මොකක්ද? මේ නිෂ්පාදන සාධක පූර්ණ වශයෙන් එකිනෙකට ආදේශ කරන්න බෑ. අර උපේක්ෂා වක්‍රයේ තිබ්බ ලක්ෂණම තමයි. පූර්ණ වශයෙන් ආදේශ කරන්න බැරි නිසා එක භාණ්ඩයකින් කිසියම් ප්‍රමාණයක් අඩු කරනකොට ඊට වඩා වැඩි වේගයකින් අනිත් භාණ්ඩයෙන් ආදේශ කරන්න වෙනවා. හරිද? ඒක තමයි MRTS හීනවන ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකය. ඒක සිංහලෙන් මතක හිටින්න MRTS තමයි අපි කියන්නේ. නමුත් කමක් නැහැ. ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකය ක්‍රමයෙන් හීන වෙනවා. දැන් උපේක්ෂා වක්‍රයක ඊට පස්සේ සමතුලිතය හෙව්වේ කොහොමද? සමතුලිතය හෙව්වේ කොහොමද? ඔයාලට මතක ඇති උපේක්ෂා වක්‍රයෙන් කියවුනේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමැති භාණ්ඩ සංයෝග. භාණ්ඩ මතකද කියලා? පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමැති භාණ්ඩ සංයෝග තමයි මේකේ තිබ්බේ. එහෙනම් කැමැති ඊට පස්සේ අයවැය රේඛාවෙන් අපි දැක්වුවා හැකි භාණ්ඩ සංයෝග. මේක මම එන්නේ අර ඉතිරි කතන්දර එහෙම කිව්වා. එතකොට මතකයිද? මේකට කතන්දර කියන්න යන්න එලා නෑ. මේක හිමිහිට කරේ ඒකයි උපේක්ෂාව. දැන් එහෙනම් හැකි සහ කැමැති කියන දෙකම එකතු වෙන තැන තමයි සමතුලිත උනේ පාරිභෝගිකයා. මේක මතකයි. පාරිභෝගිකයා සමතුලිත වුණා. දැන් මේ MRTS එකකින් ආන්තික ශිල්පීය ආදේශන අනුපාතිකය පෙන්눔 කරන සමනිමැවුම් වක්‍රයෙන් කියවෙන්නේ නිෂ්පාදකයාගේ කැමැත්ත.
කැමති. මේ පෙන්වන්නේ නිෂ්පාදකයා කැමති ලක්ෂයන් ටික. 500 නිෂ්පාදනය කරන්න කැමති කියලා. හැබැයි නිෂ්පාදකයාට නැද්ද සංරෝධක? එයාට කැමති ඕනෑම ප්‍රමාණයක් නිෂ්පාදනය කර හැකියි. එයාට කැමති ඕනෑම ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න බෑ. මොකක්ද එයාගේ සංරෝධකය? එයාට පිරිවැය සංරෝධකයක්. එයාට මේ සඳහා වියදම් කරන්න තියෙන පිරිවැය සංරෝධකයක්. එහෙනම් මේකට අපි අතුලත් කරනවා සම පිරිවැය රේඛාව. සම පිරිවැය රේඛාව. අර අයවැය රේඛාව මේකේ සම සම පිරිවැය රේඛාව. මේකෙන් කියවෙන්නේ සමාන පැහැදම් සහිත ලක්ෂයන් යා කරන අඳින වක්‍රය. ඒකෙන් පාරිභෝගික නිෂ්පාදකයාගේ හැකියාව වෙන්නේ. හැකියාව. එහෙනම් නිෂ්පාදනය කළ හැකි ලක්ෂයන් මේ රතු රේඛාවෙනුත් නිෂ්පාදකයා කැමති ලක්ෂයන් කළු රේඛාවෙන් පෙන්වනවා. මේ දෙකම එකතු වෙන තැන තමයි නිෂ්පාදකයාගේ කැමැත්ත සහ හැකියාව දෙකම සමපාද වෙන්නේ. අන්න ඒ ලක්ෂයේදී තමයි නිෂ්පාදකයා සමතුලිත වෙන්නේ. එහෙනම් සමතුලිත වෙන්නේ කැමති සහ හැකි කියන දෙකම එකිනෙක සමපාද වෙච්චාම උපේක්ෂා වක්‍රය වගේමයි වචන දෙක විතරයි වෙනස් වෙන්නේ. මේකේ උපේක්ෂා වක්‍රය, මේකේ සම නිමැවුම් වක්‍රය, මේකේ අයවැය රේඛාව, මේකේ සම පිරිවැය රේඛාව. පැහැදිලි නේද? හරි. එච්චරකින් යනවා මේ දැන් මට ඉවර කරන්න කාලේ හරි. ඊට පස්සේ සම පිරිවැය රේඛාව මම මේක විස්තර කරලා තියෙනවා. සමතුලිතයත් හදලා තියෙනවා. ඊට පස්සේ මේ සමතුලිතය වෙනස් වීම. හරිද? මේ සමතුලිතය වෙනස් වෙන්න පුළුවන් කොහොමද? මේක අඩු ඉමුදේ තව එකක් තිබ්බනේ මම දීලා. මම දන්නේ මේක ගොඩක් අඩුයි. හරි බලන්න මම හරි. මේ සමතුලිතය වෙනස් වෙන්න පුළුවන් කොහොමද? මේකෙදි සමතුලිතය වෙනස් වුණේ කොහොමද? ප්‍රසාරණපතේ මේකේ සමතුලිතය වෙනස් වුණා. මේ පැත්තේ තිබිච්ච භාණ්ඩයේ මිල අඩු වුණොත් මේ අයවැය රේඛාව දකුණට විතැන්නවා. වැඩි වුණොත් වමට විතැන්නවා. right? ඊට පස්සේ මේ ආදායම වැඩි වුණොත් මෙයා දකුණට විතැන්වෙනවා. අඩු වුණොත් මෙයා වමට විතැන්වෙනවා. මේකෙදී මේ සම පිරිවැය රේඛාව කියන්නේ ආයෝජනය කරන ප්‍රමාණය වැඩි වුණොත්, පිරිවැය කියන්නේ ආයෝජනයට යන මුදල්නේ. එහෙනම් ආයෝජන වැඩි වුණොත් මේ අයවැය රේඛාව නෙමෙයි පිරිවැය රේඛාව දකුණට විතැන් වෙනවා ආයෝජන වැඩි කරොත්. තවත් වැඩි කරොත් තවත් දකුණට විතැන් වෙනවා. මීට වඩා අඩු කරොත් එයා වමට විතැන් වෙනවා. එහෙනම් මේ විතැන් වුණාන් පස්සේ නව සමනිමැවුම් වක්‍රයකදී තමයි මෙයාලා සමතුලිත වෙන්නේ. මෙතන 200, මෙතන 600, තව එකක් මෙතන 700 ආදී වශයෙන්. අන්න ඒ හමු වෙච්ච ලක්ෂ ටික යා කරලා අඳින එකට කියනවා අපි අවම නිමැවුම් ප්‍රසාරණ පතේ. EP සිංහලෙන් කිය අවම පිරිවැය ප්‍රසාරණ පතේ. අවම පිරිවැය ප්‍රසාරණ පතේ. ඒක පැහැදිලි නැතුව ඇද්ද මේක රූප සටහන ආය අඳින්න ඕනේද? නෑ මේක මම ඇඳලා තියෙනවා. ආය අඳින්න මුල්ම දවස්වල ඇඳට මේකේ බලන්නකෝ. මේක පැහැදිලිව කියලා තියෙනවා. සෙසු සාධක ස්ථාරෝ තිබීදී ආයෝජනයේ ඉහළ යන්නේ නම් සමතුලිත ලක්ෂයන් පිළිවෙලින් A B C ලෙස ප්‍රසාරණය වේ. එවැනි සමතුලිත ලක්ෂයන්හි පතය අවම පිරිවැය ප්‍රසාරණ පතය නම් වේ. එය EP වක්‍රයේ හැඩය අනුව සාධක සූක්ෂමතාවය හඳුනාගත හැකිය. මේකේ දැන් තිරස් අක්ෂයේ තියෙන L, සිරස් අක්ෂයේ තියෙන K ප්‍රාග්ධනය. තිරස් අක්ෂයේ තියෙන ශ්‍රමය. එහෙනම් ඔය කියපු අවම පිරිවැය ප්‍රසාරණ පතය තිරස් අක්ෂයට ආසන්නව ගමන් කරයි නම්
එම නිෂ්පාදනය ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ක්‍රමයක් සිරසක්ෂයට ආසන්නව ගමන් කරන්නේ නම් එය ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමයක්. පරිමාණානුකූල බල කියන එකේ විස්තරي බලා ගන්න. මේක මේ ඉවර කරන්න ඕනේ අද. හරිද? right. දැන් නිෂ්පාදන න්‍යාය ගැන ගොඩාක් ගැඹුරට හිමීහිට කරේ නෑ. ඒක මම දන්නවා. දැනගෙන මම කරේ මේ වෙලාවත් එක්කත් තරඟයක් තියෙන නිසා. හරිද? තව ටිකක් ඒක කියවන්න ඕනේ. නොකරපු අය විශේෂයෙන් කරපු අයට දැන් මතක් වෙනවා කියලා ලියලා තිබ්බනේ. හරි. නොකරපු අය මේක ටිකක් කියවන්න නිෂ්පාදන න්‍යාය ගැන. හරි. අර A level සහ අනිත් කට්ටියත් සියල්ලෝම නොකරපු හින්දා තමයි උපේක්ෂාව අක්‍රමම හිමිහිට කරේ. ඒක ගොඩාක් අය හැමෝම වගේ දන්නේ නැති නිසා. හැබැයි මේක ගොඩාක් අය දන්නවා කීප දෙනෙක් දන්නේ නැතුව ඇති. ඒකයි මේ කීප දෙනාට ටිකක් වේගෙන් කරේ. පැහැදිලි ටිකක් අඩු ඇති කියලා මම දන්නවා. නොකරපු අයට. ඒක නිසා නිෂ්පාදන න්‍යාය ගැන ඕනෑම ඔය සිංහල ඕනෑම පොතක තියෙනවා පොඩ්ඩක් කියවා ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? තව ලේසි පාඩමකට යන්න යන්නේ. ඉතාමත්ම ලේසි එකකට යන්නේ. ඒකට යන්න ඉස්සෙල්ලා මේකේ තව මොනවා හරි තියනවා කියන්න පැය භාගයක් තියෙන. ඒකට අපි පුළුවන් තරම් කරමු. මොනවා හරි තියෙද කියන්න උන නැත්තම් මේක අපි පොඩක් කලින් මට පොඩක් අසනීපය වගේ ඒකින්ද කලින් නැවැත්තුවත් කමක් නැහැ මේ මම අහන්නේ ඔච්චර දවස් කරපුවේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනනම් අහන්නකෝ බලන්න පුතේ. ආපහු විස්තර කරන්න හරි කමක් නැහැ පුළුවන් එතකොට. පාඩම පටන් අරන් ඉවර කරන්න පිරිවැණියා ඉවර කරන්න බෑ. ඒකයි මම බැලුවේ මොනවා හරි ප්‍රශ්න තියෙනනම් අහන්නකෝ. ඒක ඉතාමත් ලේසි පාඩමක්. අනිත් දවසේ මම ප්‍රශ්න ටිකකුත් කතා කරනවා මේ කරපු පාඩම් වලින් මේ විභාගෙට එන්න පුළුවන් කියලා හිතෙන. අනිත් දවසේ. අද නෙමෙයි. ඒ කරලා අනිත් දවසේ පාඩම මට ඉවර කරන්න පුළුවන්. ඒකයි මම එච්චර ඒක උත්සුකුන් නැති කරන්න. පිරිවැණියා ඉවර කරලා මෙච්චර දවස් කරපු පාඩම් වලින් මම ප්‍රශ්න ටිකකුත් කීපයක් මෙතන කරන්න. දෙක තුනක් එකකින් එක පාඩමකින් එකක්වත් වගේ එහෙම කරලා ලබන සතියෙන් පස්සේ මම නවත්තනවා. ඊට පස්සේ තව තියෙන්නේ ඔයාලට සූක්ෂම ආර්ථික විද්‍යාවේ පාඩම් 1යි. ආයතනයක නිෂ්පාදන ආයතනයක සමතුලිතය සහ වෙළඳපොළ ආකෘති ටික. ඒ ටික හරිම ලේසි පාඩමක්. ඔයාලට මතකයිද ඒකාධිකාරී කතිපාධිකාරය පූර්ණ තරංගය ඒකාධිකාරී තරංගය කියන ටික. ඒ වෙළඳපොළ වල ටිකයි ඒ ආයතන සමතුලිත වෙන්නේ කොහොමද කියලා. MR MC සමාන වුණු ලක්ෂයද කියලා ඔයාලට මතක ඇති ඒක. ඒ ටික අනිත් සර් කරයි කරලා සාර්ව ආර්ථික විද්‍යාවත් ඒ සර්ම කරයි. උපේක්ෂා වක්‍රය ගැන කෙටියෙන් උපේක්ෂා වක්‍රය ගැන කෙටියෙන් නෙවෙයි තව මොනවද ඒක ගැන කියන්න තියෙන්නේ. උපේක්ෂා වක්‍රය ගැන පොතුත් අඩුයි හැබැයි ඒක ඇත්ත. ඒක මමත් පිළිගන්නවා. ඒකයි මම ඒක ටිකක් ඒක කරානේ හරි වෙලාවක් කරා ඒක. උපේක්ෂා වක්‍රය කියන්නේ සමාන උපයෝගීතාවක් සහිත භාණ්ඩ සංයෝගයන් දක්වන ලක්ෂයන් යා කරලා අඳින රේඛාවට උපේක්ෂා වක්‍රයක් කියලා කියන්නේ. ඒකේ තියෙන ලක්ෂණ මන් දුන්න ඔක්කොම මූලයට උත්තලයි ඇයි එහෙම වෙන්නේ කියලා අපි ඍණ නොවෙනවා නම් මොන වගේද වෙන්නේ? ධන වෙන්න පුළුවන්, තිරසක්ෂයට සමාන්තර වෙන්න පුළුවන්, සිරසක්ෂයට සමාන්තර වෙන්න පුළුවන්. ඔය වගේව දක්වලා අපි දැක්කම එකිනෙක හරහා ගමන් කරන්නේ නැහැ. එතකොට උපේක්ෂා වක්‍රයෙන් කියවෙන්නේ පරිභෝජනය කිරීමට කැමැති ලක්ෂයන් කියලා කිව්වා. ඊට පස්සේ ඒකට අපි පාරිභෝගිකයාට පරිභෝජනය කිරීමට හැකි ලක්ෂයන් දක්වන කැමැති නෙමෙයි හැකි ලක්ෂයන් දක්වන අයවැය රේඛාව ඇතුළත් කරලා පාරිභෝගිකයාට කැමැති සහ හැකි කියන දෙකම මුණ ගැහෙන ස්ථානයේදී අපි කිව්වා පාරිභෝගිකයා සමතුලිත වෙනවා කියලා. ඒකෙදි අපි අර
ආන්තික උපයෝගීතාවල සාපේක්ෂකයන් මිල සාපේක්ෂකයන්ට සමානයි කියලා එහෙම කතා කරා. එහෙම ඉතින් කෙටියෙන් කියන්න බැහැ ගොඩක් දේවල් එක කතා කරපු නිසා. මේ ඊට පස්සේ ඒක අපි මොනවද තියෙන ප්‍රායෝගික භාවිතයන් කියලාත් අපි කතා කරා. කිසියම් භාණ්ඩ දෙකක් ප්‍රශස්ත ලෙස හුවමාරු කර ගැනීමේදී එච්චුවක්ගේ පෙට්ටි සටහන වගේව පාවිතා කරලා මේක යොදා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ රජය ප්‍රතිපත්ති සකස් කිරීමේදී අපිට උපේක්ෂා වක්‍රය යොදා ගන්න පුළුවන් කියන එකත් කතා කරා. මේකේ වැටු සාමාන්‍ය වෙලාවෙ වැඩ කරනවට වඩා අනිකුත් වෙලාවෙ වැඩ කරනකොට ඇයි අතිකාල දීමනාව සාමාන්‍ය වෙලාවෙදී වැඩ කරන පැයකට වඩා වැඩියෙන් ගෙවන්නේ කියලා පවා මේකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන්. එච්චර දුරට අපි කතා කරේ නැතත් කාරණා කීපයක් විතරක් කතා කරා උපේක්ෂා වක්‍රයේදී. ඒ ටික තමයි කතා කරේ අපි. අද ටිකක් මට අසනීපය කතා කරනකොටත් නිකන් මහන්සි. ඒකයි මම අද ඉඳගෙනත් ටිකක් කරේ. අපි අනිත් දවස් පුතේ ඉතුරු ටික කරමු. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා? ඔච්චර කල් කරපු පාඩම් දෙක තුනයි මම කරේ. පිරිවැය න්‍යාය විතරයි තව මට කරන්න තියෙන්නේ. ඒක අපි අනිත් දවස් කරලා ප්‍රශ්න ටිකකුත් කතා කරපුවාම ඒ පාඩම් ටික ඉවරයි. ඔයාලගේ විභාග දිනයක් දන්නවද? නෑ නේද? විභාග දිනයක් දන්නේ නෑ නේ තාම නේද? එහෙනම් මේ අද මම පොඩ්ඩක් කලින් නතර කරන්නම්. එහෙනම් thank you. අපි අනිත් දවසේ පිරිවැය න්‍යාය කතා කරමු.